ඇස මේ ඇස් දෙකට සම්බන්ධ කරගත්තොත් අපිට හරියට රූප පේනවා. ඒ ඇස මේ කනට සම්බන්ධ කරගත්තොත් අපිට හරියට කන ඇහෙනවා. ඒ ඇස නාසයට සම්බන්ධ කරගත්තොත් අපිට නාසයට හොඳට ගඳ සුවඳ, දිවට සම්බන්ධ කරගත්තොත්, කයට සම්බන්ධ කරගත්තොත්, මනසට සම්බන්ධ කරගත්තොත් අන්න අපිට ඒ ඇස තුල, ප්‍රඥා ඇස තුල අපේ සිත, කය, වචනේ, මනස නොමගයයිද? අන්න අපිට ඕන ඇස තියෙනවා. ඒ ඇස පුදව ගන්න තමයි ඒ ඇසේ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මේ 700 දෙනාම බඩු මුට්ටු නැවට පටවලා ඉවරයි. සූදානම් කළා. සතියකින් අපි යන් කිව්වා. කිව්වට පස්සේ මොකද උනේ? හරි කියලා. එන්නකොට ඔය 701 පිරිසේ 700 දෙනාගෙන් එක්කිනෙකුට බුදුරජාණන් වහන්සේගේ උපාසක මාත්‍යෙක් දවසක් මුණ ගැහුණා. හම්බෙලා කතා බස් කළා සංසාරය ගැන, කුසල අකුසල් ගැන, සසර ගමන ගැන, පින්පව් කර්ම කන්ප බල ගැන, සුගති දුගති ගැන, නිවන ගැන විස්තර කළ දුන්නා. හිතේ පැහැදීමක් ඇති වුණා. මෙයා තිරුවන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේ ගැන කියා දුන්නා. හිතේ පැහැදීම ඇති වුණා. ධර්මයේ ගුණ වශයෙන් කියා දුන්නා. හිතේ පැහැදීම ඇති වුණා. සංඝ රත්නය ගැන කියා දුන්නා. හිතේ පැහැදීම ඇති වුණා. ඊට පස්සේ සීලේ ආනිසංස කියා දුන්නා. දුස්සීලකමේ ආදීනම කියා දුන්නා. පැහැදීම ඇති වුණා. මසුරුකමේ ආදීනම ගැන කියා දුන්නා. ත්‍යාගී පරිත්‍යාගී දන් දීමේ ආනිසංස කියා දුන්නා. තේරුණා. ඊට පස්සේ මෙයා තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගිහිල්ලා අර උපාසක මහත්තයාට බොහෝම පින් අනුමෝදන් කරලා මෙයා කල්පනා කරලා ආරණ්‍යයක් තිබ්බා. ආරණ්‍ය ළඟට ගිහිල්ලා සිල් සමාදන් වෙලා, පන්සිල් සමාදන් වෙලා අද ඊටම අන්‍යාගමික කෙනෙක් තෙරුවන් සරණ ශාවකයෙක් කියලා ස්වාමීනි අපි තව දවස් 7කින් නැගලා ව්‍යාපාර කටයුතු කරනවා. හෙට අපේ ගෙදරට දාන්න වඩන සීක්වා පහවදා වැඩියා. දවස් 7කින් පිටත් වුණා. දැන් මේ මහා සාගරේ අර බඩමුට්ටු 700 දෙනෙකුගේ පටවාගෙන නැව යනවා. කිසිම දවසක නැති ආකාරයකට මහා සාගරයේ සුළං වේගවත් වුණා. වේගවත් වෙලා මොකද උනේ? නැව පාලනය කරගන්න බැරි වුණා. සුළඟ වැඩි වෙලා මෝදේ රළ වේගවත් වුණා. වේගයෙන් දැන් දිසා අනුදිසා වලට මේ නැව ගමන් කරන්න පටන් ගත්තා. අවසානයේ මොකද උනේ? රළ වේගවත් භාවය නිසා නැවට වැටිලා නැව බිඳිලා ගියා. බිඳිලා ගියාට පස්සේ සියලු දෙනාම දැන් තමන් අදහන ආගමික ශාස්ත්‍රවරුන්ගේ නම් ගොත් කියා යටි ගිරියෙන් පපුවට ගගා ඔළුවේ දෑත් තබාගෙන විලාප දෙදී කියනවා අනේ අපිව බේර ගන්න කියලා. මේ විදිහට විලාප දෙනකොට එක මිනිස්සෙක් ඇවිල්ලා නැවේ තියෙන ගහක් අර උස ගහක් ඒකට මොකද්ද කියන්නේ? ඔව් කුඹ ගහ ළඟට ඇවිල්ලා පද්මාසනෙන් වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්නවා. අඬන්නෙත් නැහැ, වැළපෙන්නෙත් නැහැ. අනිත් පිරිසට මේක දකින්න ලැබුණා. ලැබිලා කියන පින්වත අපි සියලු දෙනාම විශාල අනුතරකට මහාදෙන වෙලා තියෙන අපි සියලු දෙනාම දැන් මේ පරලෝ යනවා. අපි මරණයටපත් වෙනවා. අපිට මනුස්ස ජීවිතේ ආයෙම වෙනවා. අපි කොහේයිද? දන්නේ නැහැ. අපේ අම්මා තාත්තා, ගෙවල් දොරවල්, භවභෝග, සැප සම්පත්, හරගබාන, යාන වාහන, රන් රිදී කී සියල්ල මේ ජීවිතේ රැස් කරගත්ත සියල්ල අපිට අහිමි වෙන්න යන්නේ. ඒ නිසා අපි දුක් වෙනවා, අඬනවා, වැළපෙනවා. හැබැයි ඔබ එහෙම අඬන්නේ, වැළපෙන්නේ, දුක් වෙන්නේ නැහනේ. කොහොමද ඒක කරන්නේ කියලා අහුවා. ඊට පස්සේ කියනවා මෙබඳු දුකින් සදාහටම නිදහස් වෙති උත්තමයන්න් වහන්සේ නමක් මම දවස් 7කට කලින් සරණ ගියා. ඒ උත්තමයන් වහන්සේ ගැන මගේ හිතේ පැහැදීමක් තියෙනවා. මේ විදිහේ දුක් සදාහටම දුරු කරන ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ සරණ ගියා. මේ විදිහේ දුකින් නිදහස් කරන නිදහස් වෙච්ච වීර්ය කරන පිරිසක් ඉන්නවා. ඒ ශ්‍රාවක සංඝ රත්නයේ ඒ පිරිස මං සරණ ගියා. මගේ හිතේ පැහැදීමක් ඇති කරගත්තා. ඒ වගේම මං පංචශීලය ආරක්ෂා කරගෙන ඉන්නේ. ඒ වගේමයි සංඝයා උදෙසා මං දානිකුත් දීලා බොහෝ පින් රැස් කරගෙන ඉන්නේ. ඒ නිසා මේට වැඩිය සැපවත් සුගතියකට යන්න ඕන පරිසරය මං හදාගෙන තියෙන්නේ. එතකොට මට දුක් වෙන්න වැළපෙන්න අනන්න කාරණයක් තියෙනවද කියලා ඇහුවා. බලනකොට ඇත්තටම මෙයාගේ අඬිල්ලක් වැළපිල්ලක් දුක් වෙන්නේ මොකුත් නැහැ. එතකොට අනිත් පිරිසට හිතුණා එහෙනම් මේ කාරණේ සත්‍යක්මයි. මොකද ජීවිතයත් මරණයත් අතර නෙමෙයි. ඊට පස්සේ අර සියලු දෙනා වන්දනා කරන කිරීම පින්වතානනේ
එහෙනම් අපිට ඒ පිහිට පිළිසන්න රැකවරණ ආරක්ෂා සලසා දෙන්න බැරිද කියලා පුළුවන් කිව්වා. එහෙමනම් මේ අර උපාසක මහත්තයා කිව්වා අර පිරිස 100 700ක්නේ 7කට බෙදුවා. බෙදලා පළවෙනි පිරිස ගත්ත අරගෙන නැවේ පළවෙනි පිරිසට තිසරණේ පහදින්න කියලා ඔබ මේ මොහොතේ පටන් සතු පංචශීලී සමාදන් කළා. සතුන් මැරීමෙන් වළකින්න, සොරකමින් වළකින්න, වැරදි කාම සේවනයෙන් වළකින්න, බොරු කීමෙන් මන්ත්‍රමත්පැන් පානෙන් වළකින්න කියලා පංචශීලී සමාදන් කළා. මෙතන ඉඳන් මේක සිහි කරන්න. මම සතුන් මැරීමෙන් වැළකීච්ච කෙනෙක්, සොරකමින් වැළකීච්ච කෙනෙක්, වැරදි කාම සේවනයෙන් වැළකීච්ච කෙනෙක්, බොරු කීමෙන් මන්ත්‍රමත්පැන් පානෙන් වැළකීච්ච කෙනෙක් කියලා හිතන්න කිව්වා. මේ මොන අනුස්සතියද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති. මේ මොන අනුස්සතියද? සීලානුස්සති. කුසල් අරමුණක්ද මේ සිහි කරන්න කිව්වේ? අකුසල් අරමුණක්ද? කුසල්. එහෙමයි කියලා තෙරුවන් කෙරේ බොහොම පැහැදිලිමින් අර 100ට සිල් සමාදන් කළා. මේකම හිතන්න කිව්වා. දැන් ඒ අය කිසිම දෙයක් වෙන හිතනවද? කී කරුණා, ඇහුම්කන් දුන්නා අන්තිම මොහොතේ. ඒ වෙනකොට නැවේ වතුර පිරීලා කොතැනකටද මේ කෙන්ඩාවලට. කෙන්ඩාට බොක් පැටේ තියෙන්නේ. බොල්ට ඇහෙනේ. ඒ මට්ටමට නැව පිරීලා මුහුදු වතුර. ඒ කියන්නේ මරණය ලං වෙනවා. ඊළඟ පිරිස ගත්තා. ඊළඟ පිරිසට අරගෙන සිල් සමාදන් කළා. සීලෙම සිහි කරන්න කිව්වා. දෙවෙනි පිරිස සිල් සමාදන් කරනකොට ධන හිස්තෙක් ලුණු වතුර නැවී පිරීලා. දැන් මරණය ටික ටික ලං වෙනවා. ආයි කිසි දෙයක් කරන්නේ අර කට්ටිය සීලේ සිහි කර ගෞරවයෙන් හිටියා. තුන්වෙනි පිරිස ගත්තා. සිල් සමාදන් කරා. එතකොට ඉන දක්වා නැවි වතුර පිරීලා. ඊට පස්සේ අයින් කළා. හතරවෙනි සිය ගත්තා. ඒ පිරිසට සිල් සමාදන් කරනකොට මේ පෙකණිය දක්වා සීල දෙනාගේ මොහොතේ නැව ගිල්ල වතුර පිරීලා. පස්වෙනි පිරිස ගත්තා. පන්සිල් සමාදන් කළා. සීලෙම සිහි කරන්න වෙන මොකවා සිහි කරන්න එපා. පපුව උපදෙසට දැලේ පිරීලා මුහුදු වතුර. හයවෙනි පිරිස ගත්තා. සිල් සමාදන් කළා. උගුරු මට්ටමට මුහුදේ නැව ගිලිලා. හත්වෙනි පිරිසට ගත්තා. සිල් සමාදන් කළා. සිල් සමාදන් වෙනකොට ලුණු වතුර පෙවෙනවා. පින්මත ඒ නිසා තිරුවන් කෙරෙහි පැහැදීමෙන් මේ මොහොතේ පටන් සතුන් මැරීමෙන් වළකින්න, සොරකමින් වැරදි කාම සේවනයෙන්, බොරුවෙන් මන්ත්‍රමත්පැන් පානෙන් වළකින්න කියලා මේකම සිහි කරන්න කියලා අයින් කළා. අයින් කරලා මොකද වුනේ? නිසද්දව හිටියා. දැන් අර සියලු දෙනාම සිහි කරන්නේ මොකද්ද? දැන් අර පිරිසම සිල්වත් පිරිසක්ද දුස්සීල පිරිසක්ද? සිල්වත් පිරිසක්. එතකොට ඒ යාපත සැලසුනේ කාගෙන්ද? අර කල්යාණ මිත්‍රයාගේ. ඒ කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණ මොනවද? ඇති විදිහද? තිරුවන් කෙරෙහි පැහැදීම, සිල්වත් බව, දහම් දෙනුම, දන් දුන්නානේ. දන් දුන්නා. ප්‍රඥාව නුවණ තියෙන නිසා නේද මේ වටිනා අවස්ථාව මේ විදිහට සලසලා දුන්නේ. එතකොට කල්යාණ මිත්‍රයා මේ සියලු දෙනාටම කල්යාණ ධර්මයෙන් යුතු ඒ කල්යාණ යහළුවා ඒ තමන් තුළම තියෙන ශ්‍රද්ධාව, සිල්වත් බව, දහම් දැනුම, දන් දීම, නුවණ, සම්මාදිට්ඨිය, ප්‍රඥාව ඇති කරගන්න උදව් කළා. එතකොට මේ 700 දෙනාගේම කල්යාණ මිත්‍රයා නෙමෙයිද? කියන දේ අහුවා අන්තිම මොහොතේ සියලු දෙනා මේ පරලෝ ගියා. මේ පරලෝ ගියාට පස්සේ මේ සියලු දෙනාම මරණින් මත්තේ දැන් කොච්චර කල් සිල් රැකලාද මෙයාලා? කොහේ යන්නද? සුගතිය යන්නද දුගතිය යන්නද? සුගතිය පළවෙනි තැනද මනුස්ස ලෝකෙ ඉපදුන්නේ. ඊළඟට හම් වෙන්නේ සුගතිය චාතුම්මා රාජික. ඒ දිව්‍යයන්ගේ ආයුෂ දිව්‍යවරුදු 500යි. ඒ කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 50ක් එක දවසයි. චාතුම්මා රාජික දිව්‍යයන්ගේ දිව්‍යවරුදු 500යි කියලා කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 90 ලක්ෂය. ආයුෂ ඉපදුන්නේ. ඒ කියන්නේ ඊටත් වැඩි පින් රැස් වෙලා කොච්චර කළා සිල් රැකලාද? කොච්චර වෙලා පැහැදීමෙන් ඉඳලාද? සුළු මොහොතයි. සම්බේතේ සංඝපරායන. ඒ සීල දෙනා සුළු මොහොතක් නමුත් මහත් වූ බුදුසසුනේ පැහැදීමෙන් පිළිවිත යෙදෙනන් මහත් වූ සැපයක් ඒකාන්තයෙන්ම දකින්නවා කියන කාරණේ කොච්චර සත්‍යද නේ? ඊට පස්සේ මේ සීල දෙනාම ගිහිල්ලා ඉපදුනා. අපේ පින්වත් කල්යාණ මිත්‍ර සක්දෙව් දෙන්නේ කොහෙද?
තව්තිසා දෙවියන් අතර ඉපදුනා. තව්තිසා දෙවියන්ගේ ආයුෂ දිව්‍ය අවුරුදු 1000යි. ඒ කියන්නේ මනුස්ස ලෝකේ අවුරුදු 100ක් එක දවසයි. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා තව්තිසා දිව්‍ය ලෝකෙට අවුරුදු කීයද? අවුරුදු 20 දවස් 26යි. තව්තිසා දෙවියන්ගේ දිව්‍ය අවුරුදු 1000 කියලා කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක්. ආයුෂ ඇතුව ගිහිල්ලා ඉපදුනා. කොච්චර කාලයක් සිල් රැකලාද? හිතේ පැහැදිලිවදගෙන සුළු මොහොතක්. මතකනේ පළවෙනි පිරිසට සිල් සමාදන් කරනකොට කෙන්ඩ වලින් පහලට බොල්ට ලයකට. ඊළඟ පිරිසට දඩිස්ස. ඊළඟට ඉනට. ඊට පස්සේ පෙකණිය ළඟට නාභිය. ඊළඟට පපුවට. ඊට පස්සේ ගෙලට. ඊට පස්සේ කොච්චර කාලයක්ද මේ? එතකොට තේරෙන බලන්න යහපත සලසා ගන්න මේ සුළු කාලයක් නේ. යහපත් දේවල් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිවෙත යෙදෙනවා නම් ඒ සියලු දෙනාම යහපත සලසා ගන්නවමයි. ඒකනේ අර චත්තමානවකත් කියන්නේ නේ. සුළු මොහොතක් තථාගතයන් වහන්සේගේ අනුශාසනා කරපු මට නම් හිතෙන්නේ ධර්මයෙන් පුරුදු කරන සියලු දෙනා ඒකාන්තෙම නිවන් දකිනවා කියලා. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පණිවිඩය අරගෙන පුරුදු කරලා ජීවිතේ ලැබපු අත්දැකීම සැපයක් තියෙන නිසා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහදින්න තියෙන රහසක් මම ඔබට කියන්නම්. මොකන්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පුරුදු කර ගැනීම තුළ සැපය අත්දකින්න. අන්න එතකොට තමයි පහදින්නේ. ශාසනික සාරය ලබපු කෙනෙක් වෙන්නේ. උදාහරණයක් ගත්තොත් මසුරුකම තුල මෙලෝ පරලෝ රැස් වෙන්නේ පින්ද පවුද? පව්. එතකොට මසුරුකම දුරු කරගන්න තියෙන්නේ මොකද්ද? ත්‍යාගය, පරිත්‍යාගය, අත්හැරීම. එතකොට දානය, දන් දීමේ ආනිසංස කීයද? 5යි. පළවෙනි එක දන් දෙන කෙනා බොහෝ ජනයාට ප්‍රියමනාපයි. දන් දෙන කෙනාට සාන්ත සිත් ඇති මුනිවරු මුණ ගැහෙනවා. ඒව සැපද දුකද? දන් දෙන කෙනා විසාරදයි. ඍජු මසුරා කියලා චෝදනා කරන්න බෑ. දන් දෙන කෙනා ගේ සීලේ පංචශීලී කැඩෙන්නේ. ඇයි සත්පුරුෂයන් ඇසුරු කරන්නේ? දන් දෙන කෙනා ගැන කල්යාණ කීර්ති ගෝසාවක් තියෙනවා. අසවල් කෙනා හොඳ කෙනෙක් දන් දෙන කෙනෙක්. තේරුණා නේද? ඊට පස්සේ දන් දෙන කෙනා සිහියමයි බැලන්නේ. දන් දෙන කෙනා කොහෙද උපදින්නේ? සුගතිය. එතකොට දන් දෙන්න මේ සැප පල්ලව අන්තිම සුගතිය උපදින. අනිත් ඔක්කොම මෙලව. අර බුදුරජාණන් වහන්සේ දානීය ආනිසංස විදියට දන් දෙන කෙනා බොහෝ ජනයාට ප්‍රේමනාප වෙන්න වෙන්නේ. ඒක එයාට සැපද දුකද? සැප. ඒක අත්දකින්න දානීය ආනිසංස බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වෙනවද නැද්ද? ධර්ම සංග්‍රහයේ. එතකොට දන් දෙන්නේ සාන්ත සිත් ඇති මුනිවරුන්ට. ඒ ඇසුර ලැබෙනවද නැද්ද? ඇසුර දියාට නීවරණ කෙලෙස් සංසිඳනවද වැඩෙනවද? සාන්තිර. ඒක සැපද දුකද? අත්දකින්නවා. සිල් රැකෙනවද කැඩෙනවද? අත්දකින්නවා. සැපද දුකද? සැප. විසරදද? එහෙම නැත්නම් අර හැංගිලා දෙන්නේ. විසර. ඒක සැපද දුකද? ඈ? ඔව්. හැම තැනම ගමේ ගොඩේ ඇලි පිලි ගුණ කියනවා. ඒක සැපද දුකද? සැප. සිහියෙන් මැරෙනවා. සුගතිය උපදින්නේ. එතකොට මේ සැප දානිය තුල දකින්න බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති වෙනවද නැද්ද? ධර්මයේ සංග්‍රහය ගැන පැහැදීම ඇති වෙනවද නැද්ද? ඈ? එතකොට දානීය වටිනාකම ආනිසංස මේ ගැන දේශනා කරපු ධර්මයේ බුදුරජාණන් වහන්සේ පුරුදු කිරීම තුන ආනිසංස අත්දකින්නවා නම් බුදුරජාණන් වහන්සේ වදාරන නිසාද යදන් දීම පුරුදු කරන්නේ. අර ආනිසංසය සැක කරනවද නැද්ද? දාන දෙනකොට මේ ආනිසංස දෙනවා කියලා එයා සැක කරනවද නැද්ද? දන් දෙන කෙනාට මේ ආනිසංස දීම තුල තියෙනවා කියලා සැක කරනවද නැද්ද? සැක කරන්නේ ඇයි? ඒ ආනිසංස අන්න ඒ වගේ සාසනික සාරය දානය තුලින් අත්දකින්නවා නම්, සිල් රැකලා සීලේ ආනිසංස තුල අත්දකින්නවා නම්, භාවනාව තුල අත්දකින්නවා නම්, සතිපට්ඨාන තුල අත්දකින්නවා නම්, සමාධිය තුල අත්දකින්නවා නම් එයාට තමයි හැබැයි බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්ලන ප්‍රසාදයක් ඇති වෙන්නේ. ධර්මයේ සංග්‍රහණය ගැන පැහැදිලිම ඇති වෙන්නේ. ඒ නිවන් මාර්ග ගැන පැහැදිලිම ඇති වෙන්නේ නැත්නම් හිතින් මවාගත් එකක් තියෙන්නේ.
ඒක ඕන වෙලාවකට කෙලෙස් සහිත ස්පර්ශයේ ප්‍රමාණයට වෙනස් වෙන්න පුළුවන්. එයා හරියට මඩේ හිටපු ඉන්නවා කි. අරයා අනිත් එක්කෙනා ඉන්ද්‍රකීලයක් වගේ. ඉන්ද්‍රකීලයක් කියන්නේ ඔව් සෙලවෙන්නේ නැති ගල් කණුවක් තියෙනවා අඩි 16ක් දිග. පොළොවේ අඩි 8ක් බලක් කාලා හොඳට තද කරනවා. එතකොට පොළොවේ යට කීයක් තියෙනවද? 8ක්. පොළොවේ උඩ කීයක් තියෙනවද? මේක කිසිම සුලකට සොලවන්න පුළුවන්ද? අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ජීවිතේ ගත කරනවා නම් ඒ සිවණක් පිරිස යහපත කරා යනවා. ඊට පස්සේ මේ සියලු දෙනාම ගිහිල්ලා කොයිද ඉපදුනේ? තවුතිසා ඉපදුනා. ඉපදුනේ ප්‍රාකාරයක් වලල්ලක් විදිහට. මේ සියලු දෙනාගේම දිව්‍ය ප්‍රාසාද එක්කෙනෙකුගේ හැර බැලුවා. සියලු දෙනා බැලුවා අපි කවුද කොහෙද කින්ද මංග අතීතේ බැලුවා. කොහෙද ඉපදිලා ඉන්නේ? තවුතිසාවේ. කොහෙද බලනකොට විමානේ බැලුවා. යොදුන් 12ක් දිග පළල උස රණින් කළ ප්‍රාකාරය වලින් යුතු දිව්‍ය විමානය කුටි 700ක් තියෙන උපස්ථාවිකාවන් බැලුවා. දිව්‍ය අප්සරාවන් 12000ක් යාළු ටිකක් තියෙනවා. බැලුවා අපි මොකක් කරලාද මෙතෙන් ආවේ? කවුද කින්ද මං තාම නැව ගිලෙනවා. යන්නේ හිටියේ දුගති. බේරගත්තේ සුගති. තේන කල්යාණ මිත්‍රය කවුද? බැලුවා Tamanට වඩා ඉහළින් ඉන්නවා. ඒ කල්යාණ මිත්‍රයාගේ මේ දිව්‍ය විමාන යොදුන් 100ක් පුරාට අරට වැඩි පින වැඩි නේද? නේද? කුටාගාර 700 යුතු ඔව් දිව්‍ය රූප ශබ්ද ගන්ධ රස පාසෙන් ආවර්ණ සැප බල ආදියන්ගේ ප්‍රඥාවෙන් බලවත් අර සියලු දෙනාට වඩා හේතු මොකද? ඇයි අර 700ට කලින් තමයි එයා ගුණධර්ම පුරුදු කළේ. ඒ නිසා එයාගේ ජීවිත රැස් වෙච්ච පින වැඩි. ඊට පස්සේ බැලුවානේ අපි සතර පායට යන්න හිටපු අය. මේ අනතුරින් බේරගත් උත්තමයන්න් වහන්සේ අපිට සුළුපටු උපකාරයක් නෙවෙයි මේ කරලා තියෙන්නේ. මේ කල්යාණ මිත්‍රයා ගැන මේ දෙව් මිනිස්සුන්ට මේ ලෝකයට කල්යාණ මිත්‍රයේ අසුරේ වටිනාකම කියා දෙන්න ඕන, මතක් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අපි මේක ප්‍රකාශ කරන්න ඕන. කල්යාණ මිත්‍රය අසුරේ සුළු මොහොතක් යමෙකුට නුවණැත්තෙකුට කල්යාණ මිත්‍රය අසුර ලැබුණොත් ඒ සියලු දෙනාට ලැබෙන යහපත අතිමහත් වූ දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරමු කියලා අර සියලු දෙනා දිව්‍ය ප්‍රාසාද දිව්‍ය විමානත් එක්කම බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා වන්දනා කරලා දෙවිවරු 5 දෙනෙක් ඔන්න කල්යාණ මිත්‍රයා ගැන කියනවා. මේ දේශනාවන සබ්බිසූත්‍රී සංයුත්ත නිකායේකේ දේවතා සංයුත්ති සතුල්පායික වගේ. ඒක දෙවි කෙනෙක් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වන්දනා කළා කියනවා කෙනෙක් සැපේ කැමති දුක අකමැති. එහෙනම් නුවණැත්තන්ගේ ස්වභාවය මොකද්ද? සැපේ කැමති බව. ඊළඟට දුක අකමැති බව. දුක උපද්දවන්නේ මොකෙන්ද? මෙලෝ පාරවල. පාපේ. සැපේ උපද්දන්නේ පිනේ. එහෙනම් නුවණැත්තා පව් කරන්නේ නෑ. පින් කරන කුසල් කරනවා. සැපේ කැමති දුක අකමැති කෙනෙක් සත්පුරුෂයන් සමග ඉන්න ඕනේ. කාටද මේ කියන්නේ? කවුද කියන්නේ? අර 700න් යුතු වෙලෙන්දු ටික දිව්‍ය ලෝකෙ ඉපදිලා ඔක්කොම දැන් කවුද? තවුතිසා දෙවිවරු. අද ඔක්කොම මේ මගපල්ලවත් ඇතිනේ. ඔව් බලන්න ලාභේ කල්යාණ මිත්‍ර ඇසුරේ. ඊට පස්සේ කියනවා කල්යාණ සත්පුරුෂයන් සමග කෙනෙක් ඉන්න ඕන. එතකොට සත්පුරුෂයන් කියලා කියන්නේ කවුද? කරුණ පහකින් යුක්ත කෙනා ගෙහි පැවිදි. පෙන්වන්නේ ශ්‍රද්ධාවෙන් යුතු සත්පුරුෂ ධර්මය මොකද්ද? තෙරුවන් කෙරෙහි ගුණ වශයෙන් හඳුනාගෙන පැහැදීමෙන් යුතු ශ්‍රද්ධා. සිල් රකින්න පන්සිල්, අටසිල්, සාමණේර දසසිල්, උපසම්පදා සීලෙන් යුතු ආරක්ෂා කරන. තේරෙනවනේ? පන්සිල් රකින්න කෙනා, ගිහි කෙනා පන්සිල් සීලෙන් කල්යාණ මිත්‍රයෙක්. ඊට පස්සේ අටසිල් රකින්න කෙනා කල්යාණ මිත්‍රයෙක් ශ්‍රද්ධාවෙන් සීලෙන් යුතු. ඊට පස්සේ සාමණේර කෙනෙක් නම් සාමණේර දස සීලෙන් යුතු. උපසම්පදා භික්ෂුවක් නම් පරාජිකාවන්පත් වෙන්නේ නැතුව සංඝාදිශේෂයවතටපත් වෙන්නේ නැතුව බඹසර පාතිමෝක්ඛ සම්වර සීලේ යුතු. ඊට පස්සේ මාසට දේවතා පොහොය කරන, විනය කර්ම කරන, මානත් අබ්බහන කරන උපසම්පදා භික්ෂුව කල්යාණ මිත්‍රෙක්. නොකරන කෙනා කල්යාණ මිත්‍රෙක් නෙවෙයි. ඊට පස්සේ ශ්‍රද්ධාවෙන් යුතු, සීලයෙන් යුතු.
දහම් දැනුමින් යුතු, ත්‍යාගයෙන් යුතු, ප්‍රඥාවෙන් යුතු කෙනා තමයි අර කල්යාණ මිත්‍රයා කියලානේ. එතකොට මෙයා කියනවා ඒ සත්පුරුෂයන් සමගයි ඉන්න ඕන. එහෙනම් කෙනෙක් තුල ශ්‍රද්ධාව තියෙනවා නම්, සිල්වත් බව තියෙනවා නම්, දහම් දැනුම තියෙනවා නම්, දන් දීම තියෙනවා නම්, නුවණ ප්‍රඥාව සම්මාදිට්ඨිය තියෙනවා නම්, ඊට අනුරූපව ජීවත් වෙනවා නම්, ඒ ගුණධර්ම ජීවිතයට බද්ධ කර ගැනීම පිණිස අප්‍රමාදීව කාය ජීවිත අපේක්ෂා කරලා වීරිය කරනවා නම් එයා කවුද? සත්පුරුෂයෙක්. ඒ ධර්ම කවුද? මොනවද? සත්පුරුෂ ධර්ම. එතකොට සත්පුරුෂ ධර්ම ජීවිතයට බද්ධ කෙන සත්පුරුෂයා. මේ දෙවියා කියනවා සත්පුරුෂයන් සමග ඉන්න ඕනේ. ශ්‍රද්ධාවෙන් යුතු, සීලයෙන් යුතු, දහම් දැනුමෙන් යුතු, දන් දීමෙන් යුතු, ප්‍රඥාවෙන් යුතු, ගිහි පැවිදි සත්පුරුෂයන් සමග ඉන්න ඕනේ. ඔන්න මතක තියාගන්න. ඊළඟ සත්පුරුෂයන් සමගයි යාළු වෙන්නත් ඕනේ. ශ්‍රද්ධාවෙන් යුතු, සීලයෙන් යුතු, දහම් දැනුමෙන් යුතු, ත්‍යාගයෙන් යුතු, ප්‍රඥාවෙන් යුතු යාළුවන් සමගයි සත්පුරුෂයන් සමගයි යාළු වෙන්න ඕනේ. ඒ කියන්නේ සිව්වන පිරිසත් එක්ක සත්පුරුෂයන් මේ ධර්මයේ දැනගත්තු කෙනාට සත්පුරුෂයන්ගේ ධර්මය මොකද්ද? ශ්‍රද්ධාව, තිරුවන් කෙරෙහි ගුණ වශයෙන් හඳුනාගෙන හිතේ පැහැදීම ඇති කර ගැනීම. කාය ජීවිත අපේක්ෂාවෙන් තොරව සිල්පද ආරක්ෂා කර ගැනීම. දහම් දැනුම ඇති කර ගැනීම. දන් දීම. නොනිමිතව මේවා පුරුදු කිරීම. සත්පුරුෂ ධර්මයේ දැනගත්තු කෙනාට දියුණුවක්මයි සිද්ධ වෙන්නේ. පිරිහීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ කතාව හරිද වැරදිද? මේ දෙවියා තමයි කවුරුද ඉදිරිද කියන්නේ? බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියනවා ජේතවනාරාමේ බබලවාගෙන සියලු දෙවිවරුන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කල්යාණ මිත්‍රයන් ගැනයි මේ කියන්නේ. හරිද වැරදිද මේ කතාව දෙවියන්ගේ? හරි. හේතුව මොකද්ද? සත්පුරුෂ ඇසුරේ මෙයා ලැබපු අවවාද අනුශාසනාවට අනුව ලැබුණු සැපක් තියනවද නැද්ද? මොකද්ද සැප? චාතුම් මා දුගතියේ ඉක්මවා ගිහිල්ලා දුගතියෙන් මිදිලා චාතුම් මහරජික දෙවියන් අතර අවුරුදු කී කෝටියක් දැන් සැප විඳිනවද? 3 කෝටි 60 ලක්ෂයක්. දිව්‍ය රූප ශබ්ද ගන්ධ රස සැපයෙන් ආයුර්වේද සැප බලයෙන් බොහෝ පින් රැස් කරගෙන සැප ලබනවා. එතකොට මේ සැපය අත්දැකලා ප්‍රත්‍යක්ෂ වශයෙන් සේවනයේ තුල ඉඳලා තමයි මේ කතා කරන්නේ. අත්දැකලා. එතකොට ඒක බොරුවක් වෙනවද? ගුණධර්ම පුරුදු කරලා පුරුදු කරපු දේ තුල සැපේ අත්දැකලා කතා බහ කරනකොට ඒක සත්‍යද අසත්‍යද? ධර්මයේද අධර්මයේද? සත්‍යයි ධර්මයයි. ඒකයි මාර්ගඵලලාභීන්ගේ ප්‍රකාශ හිස් නොවන්නේ. තේරෙනවනේ? අවබෝධයට පත් වෙලානේ කතා කරන්නේ. එතකොට ඒක හිස් දෙයක් වෙනවද? නැහැ. ඊට පස්සේ ඒ දෙවියා වන්දනා කරලා පැත්තකුණා. තව දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මටත් කල්යාණ වූ සත්පුරුෂයන් ගැන යමක් කියන්න අවසර හොඳයි කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙනෙක් සැපේ කැමති නම් දුක අකමැති නම් ඉන්න ඕනේ සත්පුරුෂයන් සමගයි. ඒ දෙවියත් කියන්නේ මොකද්ද? සත්පුරුෂයන් සමගයි ඉන්න ඕනේ. එතකොට සත්පුරුෂයාගේ ජීවිතය තුළ තියෙන කරුණ මොනවද? පහක් තියෙනවා. ඒ තමයි ඔව් ගුණ වශයෙන් හඳුනාගෙන තෙරුවන් කෙරෙහි පැහැදීමේ යුක්තයි. සිල් රකින්න, දහම් දැනුමක් තියෙන, දානෙ දෙන සම නුවණින් යුක්ත ජීවිතය ගත කරන. ඒවා සත්පුරුෂ ධර්ම පුරුදු කිරීම තුළ ජීවිතේ බද්ධය සත්පුරුෂේ. එතකොට ඒ සත්පුරුෂයන් සමගයි ඉන්න ඕනේ. ඊළඟට සත්පුරුෂයන් සමගයි ඒ ශ්‍රද්ධාවෙන් යුතු, සීලයෙන් යුතු, දාන දැනීමෙන් යුතු, දන් දීමෙන් යුතු, ප්‍රඥාවෙන් සම්මාදිට්ඨියෙන් යුතු යාළුව ඒ අයත් එක්කයි යාළු වෙන්නත් ඕනේ. ඒ සත්පුරුෂ ධර්මයේ දැනගත්තු කෙනාට ශ්‍රද්ධාව ගැන, සීලය ගැන, දහම් දැනුම ගැන, දන් දීම ගැන, ප්‍රඥාව නුවණ සම්මාදිට්ඨිය ගැන දැනගත්තු කෙනාට ප්‍රඥාව ලැබෙනවා. නුවණ ලැබෙනවා. මොකද්ද නුවණ? මේවා අකුසල් මුල් මේවා ආදීනව මෙයයි කියලා හඳුනාගෙන අකුසලෙන් මිදෙන්න නුවණ ලැබෙනවා. කුසල් මෙයයි, කුසල මුල් මෙයයි, කුසල ආනිසංස මෙයයි සේවනය කිරීම තුළ මෙලොව පරලොව සැප මෙයයි කියලා තේරුම් ගන්න නුවණ ලැබෙනවා. කුසල් දියුණු කරන්න නුවණ ලැබෙනවා. ඒ වගේම පින්පව් කුසල අකුසල යහපත අයහපත සුගති දුගති කර්මඵල හේතුඵල ධර්මයේ දුකින් නිදහස් වීම චතුරාර්ය සත්‍ය විසුද්ධිව නිවනයි කියලා තේරුම් ගන්න උවමනා කරන නුවණ උපදිනවා. වෙන දෙයකින් නම් ප්‍රඥාව නුවණ සම්මාදිට්ඨිය ලැබෙන්නේ නැහැ. මේ දෙවියා කියනවා. මේ දෙවියා කියන්නේ සත්‍යද අසත්‍යද? සත්‍යයක්. ඒ මොකද සුළු මොහොතක් කල්යාණ මිත්‍රයන්ගේ ශ්‍රද්ධාව, සිල්වත් බව, දහම් දැනුම අත්හැරීම පුරුදු කරලා නුවණීතව කටයුතු කළා.
ඊට අනුරූපව නැස්විච්ච පිනේ කුසලයෙන් සුගති ඉපදිලා සුගති ලබන සැපය අත්දැකීමින් තමයි මේ කියන්නේ. එතකොට ඒක හිස් දෙයක්ද? හිස් දෙයක් වෙන්නේ නැහැ. ඊළඟ දෙවි කෙනා දෙවි පස් දෙනයිනේ. පස් දෙනයි තුන්වෙනි දෙවි කෙනා ඇවිල්ලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්යාණ මිතුරන් ගැන මටත් යමක් කියන්න අවසර කියන්නේ කිව්වා. ස්වාමීනි කෙනෙක් සත්පුරුෂයන් සමගයි ඉන්න ඕනේ. සත්පුරුෂයන් සමගයි යාළු වෙන්නත් ඕනේ. සත්පුරුෂ ධර්මයේ දැනගත්තු කෙනා ශෝක වෙන ජනයා මැද ශෝක නොවී ඉන්නවා කියනවා. ඒ කතාව හරිද වැරදිද? ඒක කොහොමද හරි වෙන්නේ? කම්පා වෙන්නේ, අඬන්නේ, වැළපෙන්නේ, දුක් වෙන්නේ, පපුවට අද්දහගන්නේ නෑ, කලාන්ත වෙන්නේ නෑ. ඒ මොකද? මෙයාට මෙහෙම කියන්න හයියක් ලැබෙන්නේ කොහොමද? නැව ගිලෙන මොහොතේ අර අනිත් හය සියලු දෙනා නැවේ හිටපුවා මොකද කරේ? ඇඬුවා, වැළපුවා, තමන් අදහන ආගමික නායකයාගේ නංගොත් කිය පපුවට ගහගහ කඳුළු හැලුවනේ. හැබැයි එක්කෙනෙක් ඇඬුවේ නැහැ. ඒ මොකද? එයාගේ ජීවිතේ කල්යාණ ධර්මයන්ගෙන් යුක්තයි. සද්ධාවෙන් යුක්ත වෙලා, සීලයෙන් යුක්ත වෙලා, දහම් දැනුමෙන් යුක්ත වෙලා, ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් යුක්ත වෙලා හිටිය නිසා අර ශෝක විච්ච ජනයා මැද මෙයා ශෝක වුණාද? එතකොට මේ ශෝක නැති බව උපද්දි ගුණයක් තුලින් ගුණධර්ම මොකක්ද? ශ්‍රද්ධාව නැමැති ගුණධර්මයේ තමන්ගේ ජීවිතය තුල තිබෙච්ච නිසායි. සිල්වත් බව නැමැති ගුණධර්මයේ තුල තමන් ජීවත් වෙච්ච නිසායි. දහම් දැනුම නැමැති ගුණධර්මයේ තමන්ගේ ජීවිතේ තිබෙච්ච නිසායි. ඊට පස්සේ දන් දීම නැමැති ගුණධර්මයේ තමන්ගේ ජීවිතය තුල තිබෙච්ච නිසායි. ප්‍රඥාව නුවණ සම්මාදිට්ඨිය නැමැති ගුණධර්මයේ තමන්ගේ ජීවිතය තුල තිබිච්ච නිසා බයක් ඇති ගැනීමක් අඬන්න වැළපෙන්න කාරණයක් නෑ. බය නැති තැන තියෙන මොකද්ද? ගුණධර්ම. එහෙනම් බය කෙනාගේ ජීවිතේ ගුණධර්ම නෑ. එහෙනම් පින් කරගත්ත කෙනා මැරෙන්න බයයිද නැද්ද? බය නෑ. මැරෙන්න බය කවුද එහෙනම්? ඔව්, පින් කරගත්ත නැති අය, කුසල් කරගත්ත නැති අය, සත්පුරුෂ ධර්මයේ දියුණු කරපත් නැති අය. ඒ මොකද්ද? තෙරුවන් කෙරෙහි පැහැදීම දියුණු කරගත්තේ නැති අය. දන් දී සිල්වත් බව දියුණු කරගත්තේ නැති අය. ඊළඟට දහම් දැනුම ඇති කරගත්තේ නැති අය. දානේ පුරුදු කරමු නැති අය. නෝනින් පඥාවෙන් තු ජීවත් වෙති නැති අය තමයි අඬන්නේ, වැළපෙන්නේ, දුක් වෙන්නේ. මේ අයට එහෙම සිද්ධියක් තිබ්බද නැද්ද? තිබ්බනේ. කල්යාණ මුත්‍රය හම්බෙන්න කලින් මේ කට්ටිය ඔක්කොම ඇඬුවා නේද? ඔව්. එහෙනම් මතක තියාගන්න, බයින් අඬින් වැළපීම් මැද කෙනෙක් මැරෙනවා නම් ඒ ඔක්කොම බයින් මැරෙන්නේ. බයින් මැරෙන්නේ පින් කරපු අයද පව් කරපු අයද? පව් කරපු ප්‍රමාදීව වාසය කරපු අයද අප්‍රමාදීව වාසය කරපු අයද? ඔව්. මේ වෙනකොට ඔබ ගන්න ඔබේ ගම සිහි කරලා වයසට වැඩි මැරලා තියෙනවා. ඇඬු කඳුලෙන්ද මැරෙන්නේ සතුටින්ද? බෞතරයක්. ඇඬු කඳුලෙන් එනවා මැරලා තියෙන සැපසේද දුකසේද? දුකසේ. එහෙනම් දුකසේ යන කෙනා යන්නේ දුක තියෙන තැනකටද සැපවත් තැනකටද? දුක තියෙන තැන කොහෙද? නිරය, තිරිසන්, പ്രേත, අසුර. මේ වෙනකොට ගිහිල්ලා ඉවරයි. ප්‍රශ්නේ ඒක නෙමෙයි. මුළු ලෝකෙට මෙහෙම වුණා. අභියෝගේ මොකද්ද? Tamanටත් ඒක වුණත්. බුදුරජාණන් වහන්සේ වදාලා සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන සත්‍යයන් තමන්ගේම සිතින්, කයින්, වචනෙන් වෙච්ච අකුසලයක් මුල් කරගෙන එක් වතාවක් නිරී තිරිසන් ලෝකේ වැටුණොත් කන කැස් බෑවා වියසිතුරින් ආස බලන එක කලාතුරකින් නමුත් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ආයේ සුගතිය ඉපදෙනවා කියන කාරණා සිද්ධ වෙන්න ඉඩකඩ බොහොම අඩුයි. හේතුව නිරී ඉපදිච්ච කෙනාට කන්න තියෙන්නේ ලෝදි බීලා ගිනිකුලි කකා විදවන්න. තිරිසන් ලෝකේ ගියපු කෙනාට තියෙන්නේ බයින්, වෛරයෙන්, තැති ගැනීමෙන්, පල්ලි ගැනීමෙන්, ඊට පස්සේ අවුවෙන්, වැස්සෙන්, පිල්ලෙන්, සීතලෙන්, මැසි මදුරුවන්ගේ පීඩා විඳින්මින් දුක් විඳින්න තියෙන්නේ. නේද? එකිනෙකා මරාගෙන පින් රැස්සෙනවද? කුසල් වැඩෙනවද? නැහැ. නේද? ඉතින් ඒ නිසා සුළුපටු වනතුරක් නෙවෙයි. ඒ නිසා මේ ලැබිච්ච තේ අවස්ථාව තේරුම් ගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුල අපි තේරුම් ගන්න ඕන ඊළඟ දෙවි කෙනා කියනවා සත්පුරුෂයන් සමගයි ඉන්න ඕනේ. සත්පුරුෂයන් සමගයි යාළු වෙන්නත් ඕනේ. සත්පුරුෂ ධර්මයේ දැනගත්තු කෙනා ඥාතීන් මැද බැබලෙනවා. පොන්නෝ කරන්න
හරිද වැරදිද? දැන් මේ සියලු දෙනා අතර බැබලෙන්නේ කවුද? අර කල්යාණ මිත්‍රයා නේද? ආනුභාවය වැඩි. එතකොට මේ දෙවි කෙනාගේ කතාව හරිද? හරි. ඒකත් හරි. ඊළඟ දෙවි කෙනා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මටත් කල්යාණ මිත්‍ර ඇසුරේ ආනිසංසයක් කියන්න අවසර කියන්න කියනවා. ස්වාමීනි කෙනෙක් සත්පුරුෂයන් සමගයි ඉන්න ඕනේ. සත්පුරුෂයන් සමගයි යාළු වෙන්නත් ඕනේ. සත්පුරුෂ ධර්මය දැනගත්ත උදවිය සුගතිය උපදිනවා. හරිද වැරදිද? හරි. ඒ කොහොමද හරිද කියන්නේ? දැන් මේ අය සත්පුරුෂය ධර්මයේ දැනගෙන පුරුදු කළ සුගතියේදී ඉපදිලා ඉන්නේ දුගතියේද? ඈ? කතා කරන්නේ. සුගතිය. එහෙනම් ඒ දෙවි කෙනා කියපු කතාව හරි. හේතුව මොකද්ද? අවවාදයේ පිළි අරගෙන පිළිගත් අවවාදයට අනුව කටයුතු කරලා ජීවත් වෙලා රැස් කරගත්ත පිනෙන් ලැබපු උපතක් තුළ උපතේ සැපය ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකිනවා. එතකොට ඒ කාරණේ බොරුවක්ද එතකොට කියන්නේ? නෑ. ඊළඟ දෙවි කෙනාස් කියන අවසාන දෙවි කෙනා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්යාණ මිත්‍රේ වැටුණාකමේ ආනිසංසය මට කියන්න අවසර කියන්න කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙනෙක් සත්පුරුෂයන් සමග ඉන්න ඕනේ. එතකොට මේ සත්පුරුෂයෙක් කියලා කියන්නේ කරුණු පහකින් යුතු. ශ්‍රද්ධාවෙන් යුතු, සිල් රකින්න, දාන දෙන්නෙන් යුතු, දන් දෙන, නුවණින් යුතුව ජීවත් වෙන. ඔව්. අන්න එයා කවුද? සත්පුරුෂයා. ඒ සත්පුරුෂයන් සමගයි සැපේ කැමති දුක අකමැති කෙනා ඉන්න ඕනේ. එහෙනම් නුවණැත්තන්ගේ ලක්ෂණය මොකද්ද? සැපේ කැමති දුක අකමැති බව. දුක උපද්දවන්නේ මොකෙන්ද? පවින්. සැප උපද්දන්නේ මොකෙන්ද? පිනින් කුසලයෙන්. එහෙනම් නුවණැත්තා පව් බැහැර කරලා කුසල් කරනවා. අන්න නුවණැතිකමේ සංකේතය මතක තියාගන්න. ඊට පස්සේ සත්පුරුෂයන් සමගයි ඉන්න ඕනේ. සත්පුරුෂයන් සමගයි ඒ සත්පුරුෂයන් සමගයි යාළු වෙන්න. ශ්‍රද්ධාව තියෙන, සිල්වත් බව තියෙන, දාන දෙන්න තියෙන, දන් දෙන ප්‍රඥායතු ඔව් සිවණක් පිරිසයිද සත්පුරුෂයන් සමගයි යාළු වෙන්නත් නේ. ඒ සත්පුරුෂ ධර්මයේ දැනගත්ත උදවිය බොහෝ කල් සැපසේ ජීවත් වෙනවා. හරිද වැරදිද? දැන් මේ පිරිස කොච්චර කල් ජීවත් වෙනවද සුගතියේ? තවතිසාවේ අවුරුදු මනුස්ස ලෝකේ 3,60,00,000ක්. මනුස්ස ආයුෂෙන් චාතුම්මාරාජ දෙවියන්ගේ ආයුෂෙන් දිව්‍ය අවුරුදු 1000. ඊට පස්සේ දෙවිවරු වන්දනා කරලා ඉවලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවුරු විසින්ද කල්යාණ මිත්‍රයා ගැන හරියට හොඳට කිව්වේ? දැන් පස් ආකාරයකට කිව්වනේ නේද? පස් ආකාරයක කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය හැම දිනෙකම බොහෝම හොඳට කල්යාණ මිත්‍රයා ගැන කරුණ කිව්වා. ඒ කියන්නේ ඔක්කොම හරිද වැරදිද? හරි. බුදුරජාණන් වහන්සේ අනුමත කළා. ඊළඟ සියලු දේවල් බුද්ධ භාෂිතේ. බුදුරජාණන් වහන්සේ අනුමත කරපු ගමන් කල්යාණ මිත්‍රයා ගැන කරුණ සියල්ල බුද්ධ භාෂිතයක් වෙනවා. ඊට පස්සේ එහෙමනම් මගේ අදහසත් කල්යාණ මිත්‍රයා ගැන අහගන්න කියනවා. මේ අදහස අර කවුරුවත් කිව්වේ නැහැ. මොකද එතින්ද එයාලා ඇවිල්ලා නැති නිසා. බුදුරජාණන් වහන්සේ වදානවා පින්වත් දෙවිවරුනි කෙනෙක් දුක අකමැති සැපේ කැමති නොනැත්තේ සත්පුරුෂයන් සමගයි ඉන්න ඕනේ. තිරුවන් කෙරෙහි ගුණ වශයෙන් පැහැදීමෙන් යුතු බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් පැහැදීමෙන් යුතු ධර්මයේ ගුණ වශයෙන් කෙරෙහි පැහැදීමෙන් යුතු ආර්ය මහා සංඝරත්නයේ ගුණ වශයෙන් හිතේ පැහැදීමෙන් යුතු ඊට පස්සේ කාය ජීවිත අපේක්ෂා අත්හැරලා පන්සිල් රකින්න අටසිල් රකින්න සාමරේල දස සිල් ආරක්ෂා කරන උපසම්පදා ප්‍රාතිමෝක්ෂ සම්වර සීලෙන් යුතු ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මී ස්වාඛාත සම්දිඨික අකාලික ඊපාසික ඕපනයික පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝයි කියන මෙලොව පරලෝ සපසලසන සතර පාදුකින් මුදවන රාග දේශ මොහ දුරු කරන සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් කරන ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ගුණ වශයෙන් පැහැදීමෙන් යුතුය. ඊළඟට අට්ඨපුරුෂ පුද්ගල සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචි පටිපන්න අට්ඨපුරුෂ පුද්ගල වූ ආහුනීය පාහුනීය දක්ඛිනී යන්ති අනුත්තරං පිංකිතෝ මහා මාර්ගඵලලාභී මහා සංඝරත්නයේ කෙරෙහි ගුණ වශයෙන් පැහැදීමෙන් යුතුය. ශ්‍රද්ධා සීලේ සිල් රකින්න දාන දෙන මේතු දන් දෙන පච්චාවෙන්තු මේ ගුණ ධර්ම පුරුදු කරන සත්පුරුෂයන් සමග යාළු වෙන්න. ඔන්න යාළු වෙන්න. මුදලාලි කෙනෙක් එක්ක යාළු වෙනවා නම් ඒ මුදලාලිගේ මේක තියෙන්න ඕනේ. තේරෙනවනේ? ඔව් ගුරුවරයෙක් එක්ක යාළු වෙනවා නම් ඒ ගුරුවරයාගේ මේ ගුණ ධර්ම තියෙනවා. ශිෂ්‍යෙක් එක්ක යාළු වෙනවා නම් ඒ ශිෂ්‍යයාගේ මේ ගුණ ධර්ම තියෙන්න ඕනේ. ඊළඟට ඔව්
උපාසකෙක් එක්ක යාළු වෙනවා නම් ඒ උපාසකයන්ට මේ ගුණ ධර්ම තියෙනවා. සාමණේර ස්වාමීන් වහන්සේ නම එක්ක යාළු වෙනවා නම් ඒ සාමණේර ස්වාමීන් වහන්සේට මේ ගුණ ධර්ම තියෙනවා. උපසම්පදා භික්ෂුවක් නම් ඒ උපසම්පදා භික්ෂුව තුළ මේ ගුණ ධර්ම තියෙනවා. වෙන කවුද? දේශපාලඥයෙක් එක්ක යාළු වෙනවා නම් ඒ දේශපාලඥයාගේ මේ ගුණ ධර්ම තියෙනවා නේද? ඊළඟට සමුද්‍ර නියාමක, ග්‍රාම සේවක, ඊළඟට ප්‍රාදේශීය ලේකම්තුමා, දිසාපති, ඔව් තියෙනවා නේද? පළාත් සභා මන්ත්‍රී, ප්‍රාදේශ සභා මන්ත්‍රී, මැති ඇමතුරු, අගමැති, ජනාධිපති. කවුරු හරි ගිහි වේවා, පැවිදි වේවා, පේන වේවා, නොපෙනෙන වේවා, කවුරු හරි එක්ක යාළු වෙනවා නම් ඒ යාළුකම හොඳක් වෙන්න නම් ඒ යාළුවා තුළ මේ ගුණධර්ම තියෙන ශ්‍රද්ධාව, සිල්වත් බව, දහම් දැනුම, දන් දීම, ප්‍රඥාව. එහෙම නැත්නම් මොකද වෙන්නේ? Tamanට වර්ධිනවා මොහොතක් පියවරක් පාසා වර්ධිනවා කියන්නේ පව් රැස් වෙනවා කියන්නේ ඊළඟ මොහොතේ මැරිලා දුක් තියනවා. එහෙනම් අපි යාළු වෙනවා නම් මේ ගුණ ධර්ම තියෙන ශ්‍රද්ධාවෙන් යුතු, සීලයෙන් යුතු, දහම් දැනුමෙන් යුතු, දන් දීමෙන් යුතු, ප්‍රඥාවෙන් යුතු ආනි සත්පුරුෂයන් සමග ඉන්න ඕනේ. ඒ සත්පුරුෂයන් සමග යාළු වෙන්නත් ඕනේ. සත්පුරුෂ ධර්මයේ දැන ගැනීම නිසා මොකද සත්පුරුෂ ධර්මයේ තෙරුවන් කෙරේ ගුණ වශයෙන් හිතේ පැහැදීම ඇති කර ගැනීම. ඊළඟට සිල්පද ආරක්ෂා කර ගැනීම, දහම් දැනුම ඇති කර ගැනීම, දානේ දීම, ප්‍රඥාව පුරුදු කර ගැනීම. තේරුණානේ? පුරුදු කරගත්ත කෙනා සියලු දුකින් නිදහස් වෙනවා. සියලු දුකින් ප්‍රඥාවේ කෙලවර මොකක්ද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා, ජාති ජරා රාග දේශ මොහ ප්‍රහාණය කරලා සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් වීම. මේක තමයි ප්‍රඥාවේ කෙලවර. ප්‍රඥාවේ මුල මොකද්ද? අකුසල් හඳුනා ගන්න එක. අකුසල් මුල් හඳුනා ගන්න එක. හඳුනාගෙන අකුසලින් වළකින එක. කුසල් හඳුනා ගැනීම. කුසල මුල් හඳුනාගෙන කුසලයේ ආනිසංස හඳුනාගෙන කුසල් පොද. මේක තමයි සම්මාදිට්ඨි මුල. සම්මාදිට්ඨි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ කියවන්න. මේක තමයි ප්‍රඥාවේ මුල. මේක තමයි නුවණේ මුල. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ කෙනෙක් සත්පුරුෂයන් සමග ඉඳියොත්, සත්පුරුෂයන් සමග යාළු වුණොත්, සත්පුරුෂ ධර්මයෙන් දැන ගැනීම නිසා ඒ සියලු දෙනා සියලු දුකින් නිදහස් වෙනවා. මේ ප්‍රකාශය අර දෙවිවරුන් ප්‍රකාශ කරන්න පුළුවන් හැකියාව තිබුණාද? නැහැ. ඇයි හේතුව? කිලිස්තිලා එයාලා දුකින් නිදහස් වෙච්ච අය නෙමෙයි. පිනේ විපාකයක් විදිහට සුගතිය ඉපදිච්ච අය. හැබැයි එයාලා දැන් ඉතුරු හරිය කරගන්න මොන පාවිච්චි කරලා අවස්ථාව තියෙනවා. ගණීද නැද්ද කියන්න බෑ. ඒක කවුරු සතුද? තමා සතු. නේද? ඒ විදිහට මේ දෙවරු බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේට ගොඩාක් වදාළ ප්‍රකාශ සතුටු වුණා. වන්දනා කළා, පැදපු නොපෙනී ගියා. එමුණ හිතලා බලන්න. කල්යාණ මිත්‍ර ඇසුරේ නේද සීල දිනුන තියෙන්නේ. ඈ? එහෙනම් අපිට මෙලොව පරලොව යහපත සැලසෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර තුල හිටියොත්ද? පාප මිත්‍ර ඇසුර හිටියොත්ද? කල්යාණ මිත්‍රය. එතකොට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ ඇසුරු කරන කෙනා තුළ ගුණ පහක් තියෙනවා. ගුණ. ඒ වුණාද? ගුණ. ඒ ගුණ වලින් කරන්නේ මොකද්ද? ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා කියන්නේ උතුම් භාවයට පත් කරනවා. උතුම් භාවයට පත් කරන්නේ මුනි භාවයට පත් කරනවා. මුනි කියලා කියන්නේ දුකින් නිදහස් වෙච්ච රහතන් වහන්සේට. තේරුණා නේද? එහෙමනම් අපිට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දෙන පණිවිඩය මොකද්ද? දුකින් නිදහස් වෙන්න. මුනිවරයෙක් වෙන්න, මුනිවරියක් වෙන්න. ඒක වෙන්නේ කොහොමද? දුකින් නිදහස් වුණොත් මෙලොව පරලොව ඒ අතර. එහෙමනම් සත්පුරුෂයන් මොකද කරන්න ඕනේ? කල්යාණ මිත්‍ර ආශ්‍රිත තියාගන්න. එතකොට තමයි කල්යාණ මිත්‍රයන් නිසා මේ ලෝකේ සත්පුරුෂයන් බිහි වෙන්නේ. එතකොට සත්පුරුෂයන් බිහි වීම නිසායි තුන් ලෝකෙම ශ්‍රේෂ්ඨ වූ මුනිවරු බිහි වෙන්නේ. තේරුණා නේද? මුනිවරු බිහි වෙන්නේ. ඒ කියන්නේ කවුද මුනිවරු? සත්පුරුෂයන්. සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන සත්පුරුෂ මුනිවරු උතුමන් බිහි වෙන්නේ මේ ලෝකෙට කාගේ ඇසුර නිසාද? සත්පුරුෂ කල්යාණ මිතුරන් නිසා. එතකොට මේ සත්පුරුෂ කල්යාණ මිතුරන්ගෙන් ලැබෙන දේ මොකද්ද? සත්පුරුෂ කල්යාණ ධර්මය. ඒ ධර්මය මොකද්ද? ශ්‍රද්ධාව, සිල්වත් බව, දහම් දැනුම, දන් දීම, ප්‍රඥාව. මේක තමයි සත්පුරුෂ ධර්මයේ සත්පුරුෂයන්ගෙන් ලැබෙන. එහෙමනම්
ඒ ධර්මයේ සුළු මොහොතක් පුරුදු කළත් බුදුරජාණන් වහන්සේ වදාළේ මෙලොවත් යහපත පරලොවත් යහපත. එයා සෝතාපන්න නොවි මැරෙන්නේ නැහැ. සෝතාපන්න වෙච්ච කෙනා නැතේ භවන් අට්ඨමනාතියන්ති. අටවෙනි භවයක් නැතුව සංසාරේ දුකින් නිදහස් වෙන නිසා අපි පින්වත් හැම දිනාටම තේරුම් ගන්න. දැන් මේ සීල දිනාට මේ හස්සියේ හැරිලා හිටියකද සතර අපායට සුගතිය, කල්යාණ මිත්‍ර ඇසුරේ සුළු මොහොතක්. දැන් සුගතියේ සත්පුරුෂ ඇසුරේ මේ අය නුවණැත්තන් හැදෙන්නේ මොකටද? සසරටද නිවනටද? නිවනට. ඒ නිසා අපිත් සසර යන ගමන් පිරිසක්. ඒ නිසා මේ හැම දිනාටම අද මේ බිනුපුන් පොහොය දවසේ ලැබිච්ච අතිශයින්ම දුර්ලභ වූ සන සම්පත්තිය ලැබුණා. ඒ තමයි දුර්ලභ වූ මනුස්ස ජීවිතේ, දුර්ලභ බුද්ධ ශාසනේ ලැබිච්ච මේ අවස්ථාවේ මේ හැම දිනම කල්පනා කරගන්න කර්මානුරූපව අපි සසර ගමන යන්නේ සැප පින පවද්දට අනුව සැප දුක දෝලණය කරන සුගති දුගති හරහා. ඉතින් මේ යන ගමනේ කර්මානුරූපවයි යන්නේ. මරණය කියන එක ඊළඟ මොහොතේ බුදුරජාණන් වහන්සේ වදාළේ උපන් සත්‍යය මේ මොහොතේ කයේ තියෙන රෝගයක් උස්සන්නලා මැරෙන්න පුළුවන්, සතුරන්ගේ උපක්‍රමයකින් මැරෙන්න පුළුවන්, ගන්න ආහාර අජීර්ණ වෙලා මැරෙන්න පුළුවන්, වා පිටසෙන් කිපිලා මැරෙන්න පුළුවන්, අමනුෂ්‍යයෙකුගේ පහර දීමට ලක් වෙලා මැරෙන්න පුළුවන්. ඒ වගේම හදිසි සතෙක් සර්පෙක් දෂ්ට කරලා පහර දීලා මැරෙන්න පුළුවන්. හදිසි අනතුරකට භාජනය වෙලා මැරෙන්න පුළුවන්. එහෙනම් අපි හැමතිස්සෙම මෙලෝ ජීවත් වුණාට බර කොහටද? පරලොවට. මේක සංසාර ගමනක්. ඒ නිසා මේ අනතුර ඔබ තේරුම් අරගෙන හැමතිස්සෙම පරලොව ජීවිතේට සලස්මක් හදාගන්න. ඒ සලස්ම තමයි දැන් මම බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ කියා දුන්නේ. ඒ තමයි කල්යාණ මිත්‍ර ඇසුරේ කල්යාණ ධර්මය අහලා නෝනිකුත්ව ගුණ වශයෙන් හඳුනාගෙන ඔබ ජීවිතේ වහවහ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නය කෙරේ ගුණ වශයෙන් හිතේ පැහැදීම ඇති කරගන්න. ජීවිතේ ප්‍රධාන අරමුණක් විදියට වහවහ කාය ජීවිත අපේක්ෂාක් ඇරලා පංචශීලය ආරක්ෂා කරගන්න පුළුවන්. හැම වෙලාවකම අටසිල් ආරක්ෂා කරගන්න. ජීවිතේ ප්‍රධාන අරමුණක් විදියට වහවහ බුදුරජාණන් වහන්සේ වදාළේ ස්වාක්ඛාත නිවනට පවුණන ශ්‍රී සද්ධර්මය අහලා මතක තබා ගන්න. ජීවිතේ ප්‍රධාන අරමුණක් විදියට දන් දීම පුරුදු කරගන්න. ජීවිතේ ප්‍රධාන අරමුණක් විදියට නුවණ පාවිච්චි කරලා ජීවත් වෙන්න. අකුසල් දැනගෙන අකුසල් මුල් අඳුනාගෙන අකුසල ආදීනව කල්පනා කරලා අකුසලෙන් වැළකීච්ච නුවණැත්තෙක් විදියට කටයුතු කරන්න. කුසල හඳුනාගෙන කුසල මුල් හඳුනාගෙන කුසල ආනිසංස කල්පනා කරලා කුසලයේ පුරුදු කරන නුවණැත්තෙක් බවට පත් වෙන්න. ඒ වගේම සුගති දුගති තීරුම් අරගෙන හොඳ නරක පින්පව් කුසල අකුසල යහපත අයහපත කළ යුතු දේ නොකළ යුතු දේ අසුරු කළ යුතු කෙනා නොකළ යුතු කෙනා සංසාර ගමන හේතුඵල ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විසඳුම නිවනයි කියලා තේරුම් අරගෙන ඊට අනුරූපව නුවණැත්තෙක් විදිහට මෙලොව පරලොව සැප සලසන සතර අපා දුකින් මුදවන රාග දේශ මොහ ප්‍රහාණය කරන නිවන පිණිසම හේතු වන ශ්‍රද්ධාවෙන් යුතු සීලයෙන් යුතු දහම් දැනුමෙන් යුතු දන් දීමෙන් යුතු ප්‍රඥාවෙන් යුතු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රබෑම ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ශ්‍රබෑම ශ්‍රාවක දරුවෙක් බවට පත් වෙන්නට මහා කරුණාවෙන් යුතු තුල්ලෝකෙටම අග්‍ර වූ මහා කරුණායතු අපගේ ධර්මරාජයන්න් වහන්සේ නුවණැත්තන් උදෙසා දේශනා කරපු දුකින් නිදහස් කරවන සැපේ සලසන ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ඔබ හැම දිනාටත් අප හැම දිනාටම ඒකාන්තයෙන්ම සියලු දුකින් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු